අයිබෝන් ළමයි අපි ව්‍යාපාර පසුබිම කියන කොටස ඉවර කරා. එතකොට අපි අද කතා කරන්නේ ව්‍යාපාර පරිසරය 2019 ඉස්සෙල්ලා නම් දෙවෙනි පාඩම දැන් නම් පළවෙනි පාඩමට තමයි ව්‍යාපාර පරිසරය දාලා තියෙන්නේ. ලියා ගන්න මාතෘකාවක් ව්‍යාපාර පරිසරය. ව්‍යාපාර පරිසරය. ව්‍යාපාර පරිසරය. ව්‍යාපාර පරිසරය අපි ව්‍යාපාර පරිසරය කියන මාතෘකාව යටතේ ඉස්සෙල්ලම මෙන්න මේක ඇල්ල කතා කරලා ව්‍යාපාර පරිසරය කියන කොටසට එමු. අපි ඉස්සෙල්ලා සාකච්ඡා කරමු පරිසරය කියන්නේ මොකක්ද කියලා. ඉතින් ලියා ගන්න පළවෙනි ප්‍රශ්නේ විදියට පරිසරය කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ ප්‍රශ්නාංක 1 විදියට පරිසරය යනු මොකක්ද පරිසරය කියන්නේ කියලා. පරිසරය යනු පරිසරය යනු පරිසරය යනු එතකොට අපිට ඇහැට පේන හැමදේම අපි සලකන්නේ පරිසරය කියලා. ගහකොළ, එළදොළ, ගංගා, සතා, සිව්පාවා විතරක් නෙමෙයි. අපිත් මිනිස්සයත් අපි සලකන්නේ පරිසරයේම කොටසක් විදිහට තමයි සලකන්නේ. එතකොට අපේ ඇහැට පේන දේ තමයි අපි හිතන්නේ පරිසරය කියලා. එතකොට අපිට සරල අදහසක් දෙන්න පුළුවන් පරිසරය කියලා කියන්නේ අප ජීවත් වන වටපිටාවට අපි කියනවා පරිසරය කියලා. අපිට පේන දේ ඇහැට. ඒත් අප ජීවත් වන වටපිටාව තමයි අපි කියන්නේ පරිසරය කියලා. ඒත් අපිට අදහසක් දාගන්න පුළුවන් කෙටියෙන්ම ලියා ගන්න අදහස අප ජීවත් වන වටපිටාව අප ජීවත් වන වටපිටාව අපි හඳුන්වනවා පරිසරය කියලා. අප ජීවත් වන වටපිටාව පරිසරය ලෙස හැඳින්වේ. අප ජීවත් වන වටපිටාව පරිසරය ලෙස හැඳින්වේ. අප ජීවත් වන වටපිටාව පරිසරය ලෙස හැඳින්වේ. අපි ටිකක් ගැඹුරින් අවධානය යොමු කළොත් පරිසරය පිළිබඳව ප්‍රධාන වශයෙන් අපි කියනවා UN එක United Nation නැත්නම් එක්සත් ජාතීන්ගේ සංවිධානය වඩා හොඳ අර්ථකථනයක් පරිසරය සම්බන්ධයෙන් ඉදිරිපත් කරලා තියෙනවා එක්සත් ජාතීන්ගේ සංවිධානය. එතකොට අපි බැලුවොත් එක්සත් ජාතීන්ගේ සංවිධානය කොහොමද පරිසරය නිර්වචනය කරලා තියෙන්නේ කියලා අවධානය යොමු කරොත් එහෙම එක්සත් ජාතීන්ගේ සංවිධානය කියනවා මෙන්න මෙහෙම මිනිසාගේ හා සමාජයේ ජීවන රටාව හා තත්ත්වය මිනිසාගේ හා සමාජයේ ජීවන රටාව හා තත්ත්වය තීරණය වීම කෙරෙහි මිනිසාගේ හා සමාජයේ ජීවන රටාව හා තත්ත්වය තීරණය වීම කෙරෙහි සංකීර්ණ ලෙස අන්තර් සම්බන්ධතා දක්වන
සංකීර්ණ ලෙස අන්තර් සම්බන්ධතා දක්වන. එතකොට සංකීර්ණ ලෙස අන්තර් සම්බන්ධතා දක්වන මෙන්න මේ වචනේ හරි වැදගත්. අන්තර් සම්බන්ධතා දක්වන මූලිකාංගවල එකතුවක්. මූලිකාංගවල එකතුවක් එක්සත් ජාතීන්ගේ සංවිධානය පරිසරයේ විදියට අර්ථ දක්වනවා. එතකොට මිනිසාගේ හා සමාජයේ ජීවන රටාව හා තත්ත්වය තීරණය වීම කෙරෙහි සංකීර්ණ ලෙස අන්තර් සම්බන්ධතා දක්වන මූලිකාංගවල එකතුවක් එක්සත් ජාතීන්ගේ සංවිධානය කියනවා පරිසරය කියලා. එතකොට මේ සංකීර්ණ ලෙස අන්තර් සම්බන්ධතා දක්වන කියලා කියන්නේ අපි පරිසරය අතර මේ අන්තර් සම්බන්ධතාවයක් කියලා කියන්නේ අපි පරිසරය ආරක්ෂා කරොත් තමයි පරිසරය අපිව ආරක්ෂා කරන්නේ. එතකොට අපේ ජීවිතය පවත්වාගෙන යන්න මේ තීරණාත්මක සාධකයක් තමයි අපේ ජීවන රටාව පවත්වාගෙන යන්න තීරණාත්මක සාධකයක් විදිහට පරිසරය සංකීර්ණ ලෙස යම්කිසි සම්බැදියාවක් අපිත් එක්ක දක්වනවා. එතකොට අපි දන්නවා මේ වෙනකොට නේද විශාල වශයෙන් සංවර්ධනයත් එක්කලා ජනගහනය වැඩි වෙනකොට සංවර්ධනය නොකර බෑ. ඒතර විශාල වශයෙන් සංවර්ධන කටයුතු වලදී අපේ පරිසර පද්ධතිය විශාල වශයෙන් හානි වෙනවා. අපි දන්නේ පෝට් සිටි එක වුණත් නේද අක්කර විශාල ප්‍රමාණයක් ස්වභාවික මුහුද වැලි දාලා යට කරනකොට ඒ ස්වභාවික තත්ත්වය නැති වෙලා යනවානේ. එතකොට විශාල වශයෙන් ගස් කපනකොට සංවර්ධන කටයුතු සඳහා වගුරු බිම් ගොඩ කරනකොට විශාල පරිසර හානියක් සිද්ධ වෙනවා. ඒකේ ප්‍රතිවිපාක නේද ගම් වතුර ගලලා නේද සුනාමි ඇවිල්ලා උෂ්ණත්වය සෞඛ්‍ය ගැටලු ඒ හැම ප්‍රතිවිපාකයකටම මිනිස්සු විදියට අපේ ජීවන රටාව පවත්වාගෙන යද්දී ඒ වගේ ගැටලු සහගත තත්ත්වයන්ට අපිට මුහුණ දෙන්න වෙලා තියෙනවා. පරිසරය ඊටාම අපි දන්නවා පරිසරය කියන්නේ සංවේදී ජෛව පද්ධතියක්. එතකොට අතිශයින් නේද අපි කරන ක්‍රියාකාරකම් පෙරලා අපිටම පරිසරය හරහා එල්ලවීමක් අපිට දකින්නට පුළුවන්කමක් තියෙනවා. එතකොට ඒකයි මේ නිර්වචනයෙන් කියන්නේ මිනිසාගේ හා සමාජයේ ජීවන රටාව හා තත්ත්වයේ තීරණය වීම කෙරෙහි. එතකොට මේ පෘථිවියේ අපි ජීවත් වීම තීරණය වෙන්නේ අපි පරිසරය ආරක්ෂා කරන තරමට. නැත්නම් මේක විනාශ වෙලා යනවා. එතකොට සංකීර්ණ සම්බන්ධතාවයක් සංකීර්ණ අන්තර් සම්බන්ධතාවයක් පරිසරය සහ අපි අතර තියෙන විදිය අපි හොඳින්ම දන්නවා. එතකොට පරිසරයේ මූලිකාංග මේ මෙතන කියන්නේ මූලිකාංගවල එකතුවක් සංකීර්ණ ලෙස අන්තර් සම්බන්ධතා දක්වන මූලිකාංගවල එකතුවක් තමයි පරිසරය කියන්නේ. අපි දන්නවා මේ මුළු පෘථුවියම පරිසරය. එතකොට පරිසරය හැදිලා තියෙන්නේ මූලිකාංග තුනකින්. ඒ කියන්නේ පරිසරයේ මූලිකාංගවල එකතුවක් කියන්නේ දේවල් තුනක එකතුවක්. එතකොට පරිසරයේ මූලික දේවල් තුනක් තියෙනවා. පරිසරය කියන්නේ මේ මූලිකාංග තුනේ එකතුවට. එකක් තමයි වාතය. එතකොට වාතය මේ වටේ තියෙන්නේ. එතකොට මේ පෘථිවියේ දේවල් දෙකයිනේ තියෙන්නේ. පස සහ ඒ කියන්නේ භූමිය සහ ජලය. වාතය ජලයනේ 4/3ක්ම තියෙන්නේ මේකේ. ජලය තමයි 4/3ක්ම තියෙන්නේ. ඊටු ටික භූමිය. ඒ කියන්නේ පස. එතකොට වාතය, ජලය සහ භූමිය තමයි පරිසරය කියලා අපි ඇත්තටම කියන්නේ. පරිසරයේ ප්‍රධානම අංග තුන. එතකොට ඔය ටික විනාශ වෙනවා කියලා කියන්නේ අපිට ජීවිතය පවත්වාගෙන යන්න බැරි වෙනවා. එතකොට මිනිසාගේ හා සමාජයේ ජීවන රටාව හා තත්ත්වයේ තීරණය වීම කෙරෙහි සංකීර්ණ ලෙස අන්තර් සම්බන්ධතා දක්වන මූලිකාංගවල එකතුවක් එක්සත් ජාතීන්ගේ සංවිධානය කියනවා. පරිසරය කියලා සටහනක් දාගමු. ඔය නිර්වචනයට යටින් කරුණක් දාගෙන රූලක් කරලා මිනිසාගේ හා සමාජයේ
මිනිසාගේ හා සමාජයේ ජීවන රටාව හා තත්ත්වය තීරණය වීම කෙරෙහි මිනිසාගේ හා සමාජයේ ජීවන රටාව හා තත්ත්වය තීරණය වීම කෙරෙහි ජීවන රටාව හා තත්ත්වය තීරණය වීම කෙරෙහි ජීවන රටාව හා තත්ත්වය තීරණය වීම කෙරෙහි සංකීර්ණ ලෙස අන්තර් සම්බන්ධතා දක්වන සංකීර්ණ ලෙස අන්තර් සම්බන්ධතා දක්වන මූලිකාංගවල එකතුවක් සංකීර්ණ ලෙස අන්තර් සම්බන්ධතා දක්වන සංකීර්ණ ලෙස අන්තර් සම්බන්ධතා දක්වන මූලිකාංගවල එකතුවක් පරිසරය වේ. මූලිකාංගවල එකතුවක් පරිසරය වේ. යටින් දාගන්න එක්සත් ජාතීන්ගේ සංවිධානය. තමයි ඔය නිර්වචනය දීලා තියෙන්නේ. ඉතින් ඉතා හොඳ නිර්වචනයක් නේද? පරිසරය සම්බන්ධයෙන් ඉදිරිපත් වෙලා තියෙනවා. ඊට පස්සේ අපි දෙවෙනියට කතා කරමු මෙන්න මේ ප්‍රශ්නේ සටහනක් දාගන්න දෙවෙනි ප්‍රශ්න විදියට ඔබ දකින ආකාරයට දෙවෙනි ප්‍රශ්න විදියට ඔබ දකින ආකාරයට පරිසරය කෙරෙහි අවධානය යොමු කිරීම ඔබ දකින ආකාරයට පරිසරය කෙරෙහි අවධානය යොමු කිරීම පරිසරය කෙරෙහි අවධානය යොමු කිරීම පරිසරය කෙරෙහි අවධානය යොමු කිරීම ඔබ දකින ආකාරයට පරිසරය කෙරෙහි අවධානය යොමු කිරීම මිනිසාට වැදගත් වන්නේ ඇයි? මිනිසාට වැදගත් වන්නේ ඇයි? මිනිසාට වැදගත් වන්නේ ඇයි? ඔබ දකින ආකාරයට පරිසරය කෙරෙහි අවධානය යොමු කිරීම මිනිසාට වැදගත් වන්නේ ඇයි? පරිසරය කෙරෙහි අවධානය යොමු කිරීම මිනිසාට වැදගත් වන්නේ ඇයි? පරිසරය කෙරෙහි අවධානය යොමු කිරීම මිනිසාට වැදගත් වන්නේ ඇයි? අපි දන්නවා ඉස්සර කාලේ වගේ දෙන්නේ නෙමෙයි නේද වර්තමානයේ විශාල වශයෙන් පරිසරය කෙරෙහි අවධානය යොමු කිරීම වැඩි වෙලා තියෙනවා සහ පරිසරය සම්බන්ධයෙන් ප්‍රමිති පවා බිහි වෙලා තියෙනවා ISO 14001 වගේ පරිසර කළමනාකරණ පද්ධති. ඒතර පරිසරය කෙරෙහි අවධානය යොමු කිරීම මිනිසාට ඇත්තටම වැදගත්. පරිසරය කෙරෙහි අවධානය යොමු කිරීම මිනිසාට වැදගත් කරන ප්‍රධානම හේතු දෙකක් තියෙනවා. පරිසරය කෙරෙහි අවධානය යොමු කිරීම මිනිසාට වැදගත් වෙන ප්‍රධානම හේතු දෙක උගන්වන්න දෙයක්වත් නැහැ. දැන්ටමත් බෝඩ් එකේම ඒ උත්තර දෙක පේනවා. හිතන්න පුළුවන්ද? උත්තර දෙක තමයි මම ඔය ඇඳලා තියෙන්නේ. පරිසරය කෙරෙහි අවධානය යොමු කිරීම මිනිසාට වැදගත් වන්නේ ඇයි? හේතු දෙක බෝඩ් එකේ තියෙනවා දැන්. එකක් තමයි මෙන්න මෙතනට අපිට උත්තරයක් දෙන්න පුළුවන්. අපිට ඔක්සිජන් ටික නේ O2 ඔක්සිජන් ටික දෙන්නේ පරිසරයෙන්. එතකොට
ඔක්සිජන් නැතුව ගියොත් එහෙම අපිට අපේ ජීවිතය පවත්වාගෙන යන්න බෑ. එතකොට ඔක්සිජන් කියන්නේ තීරණාත්මක සාධකයක් මිනිසාගේ ජීවන රටාව තීරණය වීම කෙරෙහි බලපාන. එතකොට පරිසරය කෙරෙහි අවධානය යොමු කිරීම මිනිසාට වැදගත් වෙන ප්‍රධානම හේතුව තමයි මිනිසාට මේ හුස්ම ටික දෙන්නේ පරිසරයෙන්. ඒක නිසා අපි පරිසරය ආරක්ෂා කරන්න ඕනේ. එතකොට අපිට එක උත්තරයක් කියන්න පුළුවන් මිනිසාගේ නේද අපිට තප්පර කීපයක් නේ ඉන්න පුළුවන් හුස්ම ගන්න නැතුව ඒට වඩා ඉන්න බෑ. එතකොට මේ දවස්වල නේද අපේ කොරෝනා හරහත් ගොඩක් වෙලාවට මේ ඔක්සිජන් වල ප්‍රශ්නයක් නේද හුස්ම ගනිද්දී ශරීරයේ ඔක්සිජන් මට්ටම නේද එහෙම අඩුවීමේ ගැටලුවකුත් මම දන්න විදිහට නේද බලපාලා තියෙනවා මේ රෝගීන් මිය යන්න. ඒක නිසා ඔක්සිජන් හරියට අපිට වැදගත් ඒක නිසා අපිට එක උත්තරයක් ලියන්න පුළුවන් පරිසරය කෙරෙහි අවධානය යොමු කිරීම මිනිසාට වැදගත් වෙන මිනිසාගේ දිවි පැවැත්ම තහවුරු කිරීමට අවශ්‍ය ජීව පදාර්ථ සපයන එකම මූලාශ්‍රය පරිසරය වීම. එතකොට අපි ලියමු එක හේතුවක් පරිසරය කෙරෙහි අවධානය යොමු කිරීම මිනිසාට වැදගත් වෙන්න මිනිසාගේ දිවි පැවැත්ම තහවුරු කිරීමට අවශ්‍ය මිනිසාගේ දිවි පැවැත්ම තහවුරු කිරීමට අවශ්‍ය ජීව පදාර්ථ මිනිසාගේ දිවි පැවැත්ම තහවුරු කිරීමට අවශ්‍ය ජීව පදාර්ථ සපයන එකම මූලාශ්‍රය ජීව පදාර්ථ සපයන එකම මූලාශ්‍රය පරිසරය වීම. ජීව පදාර්ථ සපයන එකම මූලාශ්‍රය පරිසරය වීම. එකම මූලාශ්‍රය පරිසරය වීම. ජීව පදාර්ථ සපයන එකම මූලාශ්‍රය පරිසරය වීම. ජීව පදාර්ථ සපයන එකම මූලාශ්‍රය පරිසරය වීම. ඒ වගේම තමයි අපිට හුස්ම ටික වගේම අපිට කෑම බීම ටික දෙන්නෙත් පරිසරයෙන්. ඒ කියන්නේ අපිට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය අපිට අවශ්‍ය ඉන්ධන ඒවා පාවිච්චි කරලා අපේ පාරිභෝජිත අවශ්‍ය දේවල් අපි සකස් කරගන්නේ අමුද්‍රව්‍ය ඉන්ධන හා අනෙකුත් නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය සම්පත් අමුද්‍රව්‍ය ඉන්ධන හා අනෙකුත් නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය සම්පත් නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය සම්පත් අමුද්‍රව්‍ය ලියා ගන්න පුළුවන් අමුද්‍රව්‍ය ඉන්ධන හා අනෙකුත් නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය නැත්නම් නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අනෙකුත් සම්පත් අමුද්‍රව්‍ය ඉන්ධන හා නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අනෙකුත් සම්පත් අමුද්‍රව්‍ය ඉන්ධන හා නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අනෙකුත් සම්පත් නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අනෙකුත් සම්පත් සපයන අමුද්‍රව්‍ය ඉන්ධන හා නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අනෙකුත් සම්පත් සපයන එකම මූලාශ්‍රය පරිසරය වීම. අනෙකුත් සම්පත් සපයන එකම මූලාශ්‍රය සර් ආයි කියන්න ඔය. අමුද්‍රව්‍ය ඉන්ධන හා නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අනෙකුත් නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අනෙකුත් සම්පත්
සපයන නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අනෙකුත් සම්පත් සපයන එකම මූලාශ්‍රය පරිසරය වීම. එකම මූලාශ්‍රය පරිසරය වීම. ඒ කියන්නේ උෂ්ම ටිකයි කන්ද ටිකයි දෙන එකම මූලාශ්‍රය පරිසරය වීම. සම්පත් සපයන එකම මූලාශ්‍රය පරිසරය වීම. එකම මූලාශ්‍රය පරිසරය වීම. හරි. එතකොට අපි ඊට පස්සේ කතා කරමු මෙන්න මේ ප්‍රශ්නෙට. මේ ප්‍රශ්නේ ජගත් පරිසර දිනය යෙදී ඇත්තේ කවදාටද? ජගත් පරිසර දිනය විදිහට සලකන්නේ කවදාද? ජගත් පරිසර දිනය යෙදී ඇත්තේ කවදාටද? ජගත් පරිසර දිනය අපි මේ අවුරුද්ද නම් පහු කරා. ජගත් පරිසර දිනය යෙදී ඇත්තේ නේද? හැම අවුරුද්දෙම ජුනි මාසේ 5 වන දිනට. ජුනි 5 තමයි අපි ජගත් පරිසර දිනය විදියට සලකන්නේ. ජුනි 5 තමයි ජගත් පරිසර දිනය. ඒකත් මතක තියාගන්න. ඊට පස්සේ අපි කතා කරනවා මේ ප්‍රධානම මාතෘකාවක් පරිසර දූෂණය. environmental pollution කියන එක. පරිසර දූෂණය. මේ වර්තමානයේ ප්‍රබල ගැටලුවක් තමයි පරිසර දූෂණය කියන්නේ. පරිසර දූෂණය. එතකොට පරිසර දූෂණය කියන්නේ මොකක්ද කියලා අපි කතා කරොත් එහෙම පරිසර දූෂණය සම්බන්ධයෙන් උත් එක්සත් ජාතීන්ගේ සංවිධානය වඩා සාර්ථක නිර්වචනයක් ඉදිරිපත් කරලා තියෙනවා. පරිසර දූෂණය කියන්නේ මොකක්ද කියලා. අපි ඉස්සෙල්ලා ඒක කතා කරලා අපේ අදහස විභාගයට ඇහුවොත් ලියන්නේ මොකක්ද කියන අදහස අපි ලියමු. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිර්වචනය ඉතා හොඳ නිර්වචනයක්. පරිසර දූෂණය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්න මෙහෙම කියනවා. යම් බාහිර බලපෑමක් මගින් බොහෝ විට පරිසරයට විවිධ බලපෑම් කරන්නේ අපිනේ ගොඩක් වෙලාවට නේද? යම් බාහිර බලපෑමක් මගින් පරිසර මූලිකාංගවල පවත්නා බැඳීම් වෙනස් වීම තමයි ඒගොල්ලෝ කියන්නේ ගොඩක් වෙලාවට පරිසර දූෂණය කියලා. යම් බාහිර බලපෑමක් මගින් පරිසර මූලිකාංගවල පවත්නා බැඳීම් වෙනස් වීම. අපි දන්නවා පරිසර මූලිකාංග කියලා කියන්නේ වාතය, ජලය සහ
භූමිය කියන එකනේ. එතකොට යම් බාහිර බලපෑමක් මගින් පරිසර මූලිකාංගවල පවත්නා බැඳීම් වෙනස් වීම. ඒ කියන්නේ වෙනස් වීම හෝ ඒක තව දුරටත් ඒක පැහැදිලි කරනවා මෙන්න මෙහෙම දැන් වෙනස් වෙනවා කියලා කියන්නේ මෙතනදී පවත්නා බැඳීම් වෙනස් වීම කියලා කියන්නේ අර සම්මත తත්වය වෙනස් වෙනවා කියන එක. දැන් උෂ්ණත්වය තියෙන්න ඕන මට්ටමක් තියෙනවානේ. එතකොට ඒක වැඩි වුණොත් ඕනට වඩා ගැටලු සහගතයි. ඕනට වඩා අඩු වුණත් අපි දන්න උෂ්ණත්වය දැන් අධික ශීතල අපිට ඉවසන්න බෑ. එතකොට පවත්න සම්මත තත්ත්වයක් තියෙනවා. ඒක වෙනස් වුණොත් එද යම්කිසි බලපෑමක් පරිසරයට සිද්ධ වෙනවා. එතකොට යම් බාහිර බලපෑමක් මගින් පරිසර මූලිකාංගවල පවත්නා බැඳීම් වෙනස් වීම හෝ ඒගොල්ලෝ කියන වෙනස් වීම හෝ මෙන්න මේක. වාතය ජලය හා භූමිය තුල පවත්නා. ඒ කියන්නේ පරිසර මූලිකාංගවල හෝ වාතය ජලය හා භූමිය තුල පවත්නා මෙන්න මේ කාරණා තුන හරි ලස්සනයි. මේ වෙනස් වීම කියන එක මෙන්න මේක තමයි ඔය පැහැදිලි කරන්නේ. මේ සම්බන්ධ තත්ත්වයන් වෙනස් වෙනවා කියන එක පවත්නා බැඳීම් වෙනස් වීම හෝ වාතය ජලය භූමිය තුල පවත්නා භෞතික රසායනික ජීව විද්‍යාත්මක සාධක මිනිසාගේ පැවැත්මට අහිතකර ලෙස වෙනස් වීම. ඒ කියන්නේ අර පවත්නා බැඳීම් කියන්නේ භෞතික රසායනික ජීව විද්‍යාත්මක සාධක වෙනස් වෙනවා කියන එකයි. ඒවා වෙනස් වෙනකොට අපිට ජීවත් වෙන්න බෑ. ඒකයි මේකෙන් කියන්නේ. එතකොට යම් බාහිර බලපෑමක් මගින් පරිසර මූලිකාංගවල පවත්නා බැඳීම් වෙනස් වීම හෝ වාතය ජලය භූමිය තුල පවත්නා වාතය ජලය භූමිය තුල පවත්නා වාතය ජලය භූමිය තුල පවත්නා භෞතික රසායනික ජීව විද්‍යාත්මක සාධක මිනිසාගේ පැවැත්මට අහිතකර ලෙස වෙනස් වීම එක්සත් ජාතීන්ගේ සංවිධානය කියනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය කියනවා පරිසර දූෂණය කියලා. එතකොට යම් බාහිර බලපෑමක් මගින් පරිසර මූලිකාංගවල පවත්නා බැඳීම් වෙනස් වෙන එක. මේ අපි කියන්නේ කාලගුණය දැන් වෙනස් වෙලා ඉස්සර වගේ නෙමෙයි නේ. හිතා ගන්න බෑ. පායන කාලේ වහිනවා, වහින කාලේ පායනවා. මේ අන්න ඒ වගේ අර යම්කිසි වෙනස් වීමක් වෙනවා නම් පරිසරයේ ඒක අපි සලකන්නේ පරිසර දූෂණයේ පරිසරයට වෙච්ච බලපෑමක් නිසා තමයි ඒ තියෙන විපර්යාස වෙනස් වීම සිද්ධ වෙන්නේ. එතකොට ඒක එච්චර හොඳ නැහැ ජීවීන්ට. අපි දන්නවානේ ඔය වතුරේ ඔයගොල්ලෝ අහලා ඇති වතුරේ තියෙනවා pH අගයක්. ඒක අපිට වඩා බලපාන්නේ ජලජ ජීවීන්ට මාළුන්ට වගේ. ඒතර pH අගයේ වතුරේ වෙනස් වුණොත් ඔය මාළු වගේ සත්තු මිය යනවා ටක් ගාලා. නිසා අර ඒ සම්මත තත්ත්වය වෙනස් වෙන එක එතකොට ඒ ජීව විශේෂ වද වෙන්න විනාශ වෙන්න බලපානවා. ඒ කියන්නේ පරිසරය විනාශ වෙනවත් එක්කම ජීව විශේෂ වද වෙලා යන එක තමයි ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙන්නේ. අපි ලියාගමු මේ මේකට ඉස්සෙල්ලා අපි අපේ අදහසත් කතා කරමු. එතකොට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අදහස් තමයි මම ඔය පැහැදිලි කරේ. ඒතර මේක වඩා සංකීර්ණ අදහසක්. ඒගොල්ලෝ කියන්නේ යම් බාහිර බලපෑමක් වගින් පරිසර මූලිකාංගවල පවත්නා බැඳීම් වෙනස් වීම හෝ ඒ කියන්නේ වාතය ජලය හා භූමිය තුල පවත්නා භෞතික රසායනික ජීව විද්‍යාත්මක සාධක මිනිසාගේ පැවැත්මට අහිතකර ලෙස වෙනස් වෙනවා නම් අපි ඒකට කියනවා පරිසර දූෂණය කියලා. එතකොට අපි කොහොමද පරිසර දූෂණය අර්ථ දක්වන්නේ? මේක ටිකක් සංකීර්ණ අදහසක් නිසා
ඊට වඩා සරලව අපි පරිසර දූෂණයේ අර්ථ දැක්වුවොත් ඒක කරන්නේ කොහොමද? අපිට මෙන්න මෙහෙම කියන්න පුළුවන් මිනිසාගේ හා අනෙකුත් ජීවීන්ගේ පැවැත්මට අහිතකර ලෙස මිනිසාගේ හා අනෙකුත් ජීවීන්ගේ පැවැත්මට මිනිසාගේ හා අනෙකුත් ජීවීන්ගේ පැවැත්මට අහිතකර ලෙස මේ පරිසරයේ පවත්නා සම්මත තත්ත්වයන් වෙනස් වීම පරිසරයේ පවත්නා සම්මත තත්ත්වයන් වෙනස් වීම පරිසරයේ පවත්නා සම්මත තත්ත්වයන් වෙනස් වීම අපිට කියන්න පුළුවන් පරිසර දූෂණය කියලා. එතකොට මිනිසාගේ හා අනිකුත් ජීවීන්ගේ පැවැත්මට අහිතකර ලෙස පරිසරයේ පවත්නා සම්මත තත්ත්වයන් වෙනස් වීම පරිසරයේ පවත්නා සම්මත තත්ත්වයන් වෙනස් වීම මෙතන තියෙන පවත්නා කියලා පවත්නා ඒ කියන්නේ පරිසරයේ පවත්නා සම්මත තත්ත්වයන් වෙනස් වීම අපි සලකනවා පරිසර දූෂණයට. මම හිතන එක ලේසි මිනිසාගේ හා අනෙකුත් ජීවීන්ගේ පැවැත්මට අහිතකර ලෙස පරිසරයේ පවත්නා සම්මත තත්ත්වයන් වෙනස් වීම අපිට කියන්න පුළුවන්. ඊට පහසුවෙන්ම නේද අපේ පැවැත්මට අහිතකර විදිහට, ඒ කියන්නේ ජීවීන්ගේ පැවැත්මට අහිතකර විදිහට පරිසරයේ පවත්නා සම්මත තත්ත්වයන් වෙනස් වීම තමයි අපි කියන්නේ පරිසර දූෂණය කියලා. ඒක අපිට මතක තියාගන්නත් ලේසි. අපි ලියාගමු පරිසර දූෂණය සම්බන්ධයෙන් මේ අදහස් දෙක. ඉස්සලා අපේ අදහස ලියලා කරුණු දෙකක් දාලා ලියන්න පුළුවන්. පළවෙනි කරුණ මිනිසාගේ හා අනෙකුත් ජීවීන්ගේ පැවැත්මට අහිතකර ලෙස 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 අනෙකුත් ජීවීන්ගේ පැවැත්මට අහිතකර ලෙස මිනිසාගේ හා අනෙකුත් ජීවීන්ගේ පැවැත්මට අහිතකර ලෙස පරිසරයේ පවත්නා සම්මත තත්ත්වයන් වෙනස් වීම 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 පරිසර දූෂණයයි. පරිසරයේ පවත්නා සම්මත තත්ත්වයන් වෙනස් වීම පරිසර දූෂණයයි. පරිසර දූෂණයයි. එතකොට රූලක් කරලා ආයි කරුණක් දාගන්න. එක්සත් ජාතීන්ගේ සංවිධානය කොහොමද පරිසර දූෂණය අර්ථ දක්වලා තියෙන්නේ කියන සටහන දාගමු. යම් බාහිර බලපෑමක් මගින් යම් බාහිර බලපෑමක් මගින් යම් බාහිර බලපෑමක් මගින් යම් බාහිර බලපෑමක් මගින් පරිසර මූලිකාංගවල පවත්නා
පරිසර මූලිකාංග වල පවත්නා පරිසර මූලිකාංග වල පවත්නා පරිසර මූලිකාංග වල පවත්නා පරිසර මූලිකාංග වල පවත්නා පරිසර මූලිකාංග වල පවත්නා බැඳීම් වෙනස් වීම පරිසර මූලිකාංග වල පවත්නා බැඳීම් වෙනස් වීම හෝ පවත්නා බැඳීම් වෙනස් වීම හෝ වාතය ජලය හා භූමිය තුල පවත්නා හෝ වාතය ජලය හා භූමිය තුල පවත්නා වාතය ජලය හා භූමිය තුල පවත්නා වාතය ජලය හා භූමිය තුල පවත්නා භූමිය තුල පවත්නා භෞතික රසායනික ජීව විද්‍යාත්මක සාධක 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 ජීව විද්‍යාත්මක සාධක මිනිසාගේ පැවැත්මට මිනිසාගේ පැවැත්මට අහිතකර ලෙස වෙනස් වීම මිනිසාගේ පැවැත්මට අහිතකර ලෙස වෙනස් වීම මිනිසාගේ පැවැත්මට අහිතකර ලෙස වෙනස් වීම අහිතකර ලෙස වෙනස් වීම පරිසර දූෂණයයි අහිතකර ලෙස වෙනස් වීම පරිසර දූෂණයයි යටින් දාගන්න එක්සත් ජාතීන්ගේ සංවිධානය කියලා එක්සත් ජාතීන්ගේ සංවිධානය එක්සත් ජාතීන්ගේ සංවිධානය එක්සත් ජාතීන්ගේ සංවිධානය හොඳයි මම මෙතනින් මේ වීඩියෝ එක කට් කරලා ආයි අනිත් එකෙන් පටන් ගමු පැයක් කරපු නිසා මේක රෙකෝඩ් වෙන්න ඕන නිසා විනාඩි 2-3කින් ආයි පටන් ගන්න පුළුවන් ඔව් සර් මම පායි කාලෙත් ලියුවේ වෙන්න හරි මම මේක කරගෙන හරි හොඳයි අද හැමදාම තියනවාද එතකොට